कार्य साधु कार्य नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से चत्तारो मानि विख्वे काला कतमानि चत्तारि कालेन धम्मसवनं कालेन धम्मसाकच्छा कालेन समतो कालो कालेन विपස්සනාति श्रद्धा संपन्न पिंगतुनि වෙසක් පුර 15ක පෝය කියලා කියන්නේ ලෝකවාසී සියලුම බෞද්ධයන්ට එක සමානම වැදගත් වෙන පෝයක්. මොකද්ද? වෙසක් පෝය. හැබැයි පොසොන් පුර 15ක කියලා කියන්නේ ලංකාවාසී සියලු බෞද්ධයාට වැදගත් වෙන උතුම් පෝයක්. මිදු මහ රහතන් වහන්සේ උතුම් සම්බුද්ධ ධායාදිය ලංකාවට ගෙනාපු උතුම් පොය දවසකයි ඔය තුමිසිල් සමාදන් වෙලා ඉන්නේ. සිල් සමාදන් වෙලා ආධ්‍යාත්මයේ දියුණු කරනවා කියන හැඟීමෙන් මේ කටයුතු කරන්නේ. උදේ වරුව ඒ බණ භාවනා කටයුතු වලින් අවසන් කළා. හවස් යාමේ පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කළ අපේ හාමුදුරුවෝ. මේ සිද්ධ වෙන්නේ දෙවෙනි ධර්ම දේශනාවයි. මම මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතේ කාල සූත්‍රයයි. අද ලොකු දහම් කරුණක් මොකෙවුවා ගොඩාක් වටිනා සූත්‍ර ධර්මතාවය කරුණ කීපයයි තියෙන්නේ. කරුණ 4යි. මහණෙනි කෙලෙස් ප්‍රහාණියේ පිණිස සංසිත වීම පිණිස එවයි ආශ්‍රයන්ගේ ශේවීම පිණිස හේතු වෙන කාල 4ක් තියෙනවා. කාල 4ක් අපිට තියෙනවා එක එක කාලය. මෙතනදී බුදුහාමුදුරේ දේශනා කළේ කෙලස් නසන්නට අවශ්‍ය කරන කෙනා ලබන කාල 4ක්. මේ කාල 4 අයින් කළොත් එයා මේ සසර ගමනේදී බොහෝ සෙයින් දුකටපත් වෙන පුද්ගලයෙක් වඩපත් වෙනවා. මේ පළවෙනි එක මොකද්ද? ධම්ම කාලේන ධම්ම ශ්‍රවණං. මංගල සූත්‍රයේ තියෙනවා නේද? ඒක මංගල කරුණා. ඇයි මේක මංගල කරුණක් වෙන්නේ? ඇත්තටම මංගල කරුණා. තම් කාලේන ධම්ම ශ්‍රවණං කියන එක. එහෙනම් කොයි විරාගී ධම්ම ශ්‍රවණය මේ මොහොතයි. යම් කෙනෙක් මේ ධර්ම ශ්‍රවණය කරන මොහොත අයින් කළොත් ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේදී වෙන කතාවක් එහෙම නැත්නම් වෙන දෙයක් වෙන කල්පනාවක ඇහෙන්න ඇරලා ඔය වෙනත් වැඩක් නම් කරන්නේ ඒ කාලයේ එයා අපසම් කරනවා. කිසිම ප්‍රයෝජනයක් නැතුව එයා ඒ කාලය අයින් කරනවා. එහෙම නෙමෙයි මේ කියන්නේ සුදුසු කාලය කියන්නේ ඒ කාලෙ හොඳට මේක ප්‍රයෝජන ගන්න. ඇයි කිනුතුලින් මතක් කළේ? ඔබ දැකලා තියෙනවද සමහර ත්‍රිසංගත සත්තු ඉන්නවා අවබෝධයක් නැහැ. කනදී නොකනදී නැහැ සියල්ල කන සත්තු ඉන්නවා සමහරට. එහෙමයි නේද? සමහර එහෙම නෙමෙයි අපිටත් උඩ හොඳට හොයලා බලන්න.
හැබැයි පින්වතුනි ඔබ හොඳට බලන්න පුංචි දරුවෙක් දිහා. පොඩි දරුවා පුංචි කාලේ තව කෙනෙක්ගේ ආශ්‍රය එහෙම නැත්නම් රැකවරණේ නැත්නම් ඒ දරුවා මොනවා කයිද කියලා දන්නේ නැහැ. අපිත් එහෙමයි. බඩගාගෙන යන කාලේ, ඇවිදගෙන යන කාලේ අතට අහුවෙච්ච දේ කටට දා ගන්නවා. එක පුංචි දරුවෙක් අර සිකනල්ලු යනවා. සිකනල්ලේ කියන කතා ඇවිදගෙන යනවා මේ කල්ල ගත්තා. අල්ලගෙන පන පිටින්ම කටේ දාගත්තා. මේක දුක් හිතන ඒ වගේ සිරිකිත හිතන දෙයක් නෙවෙයි. මේ අපි ඔක්කොම තමයි. ජරා ගොඩක් අහුණක් කනවා. ඇයි එහෙම වුනේ? අවස්ථාවක් නැතිනම් නෙවෙයි. පුංචි දරුවා දන්නේ කායුතු දේ නොකායුතු දේ දන්නේ නැහැ. කොහොම වෙනස? මොකද දන්නේ නැත්තේ? කායුතු දේ එහෙනම් ඒක ඉගෙන ගන්න ඕන ඉස්සල්ලා. මොකක්ද ඉගෙන ගන්න ඕනේ? කායුතු දේ නොකායුතු දේ දරුවා. එහෙම වුණොත් ඒ ළමයා ලොකු වුණාම ලෙඩ රෝග වලට අහු වෙන්නේ, කරදරට අහු වෙන්නේ, ජීවිත හානියට අහු වෙන්නේ. නොකෑ යුතු දේ අත්තරිනවා, කය යුතු දේ විතරක්. දැන් පුංචි දරුවට දෙන්නේ නැහැ ළඟින් ඉන්නෝනේ. ඒක හොඳට අත්දැකීමෙන් දන්නවනේ. මම දැක්ක මේ අඹන්පිටියේ නිවාසයේ එහා පැත්තේ අවගම නිවාසය කියලා නිවාසයක් තියෙනවා. ඒකේ දරුවෝ. මේකේදී අර කෝඩුවක දාපු දරුවේ මම හැමදාම මතක් කළා. ඒක මෙතනදිත් මතක් කරන්නම්. එළමයා දින ඔක්කොම කනවා. කාලා වමනේ දානවා. අයි කරේ නැත්තම් වමනේ කනවා. ඒක වළක්වන්න බෑ. ඒ දරුවගේ ස්වභාවය. ඒ වගේ තව ළමයෙක් හිටිය අල්ගම නිවාසී ඒ දරුවෝ කියන්නේ වැඩි හිටියෝ ටිකක් සබන් කැල දුන්නා සබන් කැල දත් බෙහෙත් එක දුන්නත් දත් බෙහෙත් කනවා. එයි ඒකේ හේතුව අවබෝධයක් නැහැ, ප්‍රඥාවක් නැහැ, දැනුමක් නැහැ. කන්න ඕන දේ නොකන්න ඕන දේ ඔබට තියෙනවද නැද්ද? ඒ ඔබට තියෙන්නේ ඒ දරුවට නැති වෙන්න හේතුව ඔබට ඒ අවබෝධය, ප්‍රඥාව, ඒ දැනුම ඔබ සතුව තියෙනවා. හැබැයි ඒ දරුවට ලබන්නත් බෑ, ගන්නත් බෑ ඒ දැනුම. ඒ තරමට දුර්වල වෙලා ඒ කියන්නේ විපාක ආවරණයෙන් ඒ දරුවව අවරණය වෙලා. පුංචි දරුවට එහෙම නෙවෙයි තියෙන්නේ. පුංචි දරුවා ඒක නිවන අවබෝධය නැහැ. දැන් පැහැදිලිද? පින්වතුනි ඔබ ධර්ම ශ්‍රවණය කරනකොට ඔය අවබෝධය ලබන්න ඕනේ. මොන අවබෝධයද? කල යුතු දේ නොකල යුතු දේ දැනගෙන වෙන් කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ මොකද? ධර්ම ශ්‍රවණය. හොඳ නරක දෙක කර්මඵල විපාක දැනගන්නේ මොකෙන්ද? ධර්ම ශ්‍රවණය. දැන් පැහැදිලි කියන්නේ අර පුංචි දරුවා අවබෝධය නැතිනම් කනවා වාගේ හොඳ හෝ නරක දෙරුම් ගන්න බැරුවොත් අපි ওই දෙකම කරනවද නැද්ද? කරනවා නේද? එහෙනම් ඔය දෙකම සිද්ධ වෙන්නේ මොකක්ින්දද? හොඳ නරක තේරුම් ගන්න බැරි ප්‍රඥාවක් අපිට හිටියා. ඒ පිටියයි ධර්ම ශ්‍රවණය මනාව ශ්‍රවණය කරලා නැහැ. මගේ කාලය අයින් කරා ගියේ ඔකටයි. බණ අහන වෙලාවේ වැඩක් කරමින් බණ අහන. එහෙනම් බණ ඇහුවේ නෑ ඇහෙනවා. අපි මේ දවස්වල හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේලා ගෙවල් වල ධර්ම ශ්‍රවණ වලට වඩිනවා. නේද? ඔබ දැකලා ඇති ඔබ සහභාගී වෙනවා. කීප දෙනෙක් ඉස්සරහා ඉන්නවා අනිත් අය ඔක්කොම කුස්සියේ නෙමෙයිද බලන්න. දැන් තව කෙනෙක් ෆෝන් එකක් ඔබනවා නෙමෙයිද බලන්න. මේක හරියට රටාවක් කියලා දෙන්නේ.
දැන් මොකද වෙන්නේ? රටාවක්. දැන් නේද? එහෙනම් අර කලයුතු දේ යුතු අවබෝධය එනවද උතෙන්දී? ඉන්නේ. ඉන්නේ කවුද දන්නවද? අර මෙතන බුදුහාමුදුරුවෝ දේශනා කරන කාලය ගැන. කියන්නේ මොන කාලයේද? බණ අහලා දරන්න පුළුවන් කාලයක් තියෙනවා. බණ ඇහෙන්න ඇරලා ඒක තේරෙන්නේ නැති කාලයකුත් තියෙනවා. ඇහෙන්නේ නැති කාලයකට ඔහි ඔළුව හොල්ලගෙන ඉන්න කාලයකුත් තියෙනවා. එහෙම තියෙනව නේද? හරියට අර මේ අඩියේ නැති බාල්දියකට වතුර දානකොට නිකම්ම යනවා. ඒ වගේ කොච්චර ඇහුවට දරන්න බෑ. ඒ බුද්ධිය නෑ, මේ ශක්තිය නෑ, දරාගෙන හැකියාව නෑ. ඒ ඉන්දියන් දුර්වල වෙලා. ඇයි දුර්වල වුනේ ඉන්දියන්? උපතින් නෙමෙයි. ජරාවට ගිහිල්ලා. ඒකනේ ජරා ජීර්ණ වයසට ගිහිල්ලා. දැන් ඉතින් කොච්චර බණ කිව්වත් හරියයිද ඒ කාලෙදි? එහෙම ඉස්සරහට වෙලා ඉන්නවා. මම අපහාස කරනවා නෙමෙයි. අපහාස කරනවා නෙමෙයි. අර ඔක්කොම වටේ ඉන්නේ අහන්නේ. ඒ නිසා ගැටලුව ප්‍රශ්නයක් ආපු ගමන් ඔන්න කේන්තියෙන්, ඔන්න රාගයෙන්, ඔන්න ඊර්ෂ්‍යාවෙන්. ඇයි හේතුව? අර බණ ටික අහන්න කාලය මගේ ඇරියා. ධර්ම බුදුහාම දේශනා කරේ සුදුසු කාලය, මෙන්න කාලය. ඒ කාලයේදී කරේ වටේ කැරකෙන එක. ඒ කාලයේදී කරේ කෑම කන්න හොයන එක. ඒ කාලයේදී කරේ තව යාළුවෙක් කෙනවද සීනිච්චේ කොල්ට එකතු කරගන්න එක. ඊට එහා ගියේ නෑ. බණ නැද්ද කියලා ඔක්ක. සුලභව ධර්ම දේශනාවක් කරන ගෙදරක කලාතුරකින් විතරයි නැති වෙන්නේ. නැත්තම් තියෙන එකක්. මේ මතක තියාගන්න. හොඳ නරක තේරුම් ගන්න පුළුවන් මොකෙන්ද? ධර්ම ශ්‍රවණය. කුසල අකුසල වෙන් කරලා හඳුනගන්න මොකෙන්ද? හරි වැදගත්. එන ධර්ම ශ්‍රවණය හරි වැදගත්. කුසල අකුසල වෙන් කරන්න පුළුවන් ඒ බව තේරුම් ගන්නවා. ඒ වගේ කුසල ඉවත් කළා අකුසල ඉවත් කළා කුසලයේ දිනු කරන අවබෝධය ලබා ගන්නේ මොකෙන්ද? ධර්ම ශ්‍රවණය. එහෙනම් ඒක අයින් කරලා ඒ කාලේ අමෝසි වෙනවා. දැන් පැහැදිලිද? පින්වතුනි අපිට අද රටේ මෙහෙම තිබ්බට ගැටලුව ප්‍රශ්නයක් ආවමයි අපේ ජීවිතේට ධර්මය ඕන කියලා හිතෙන්නේ. එතකන් අපිට හිතෙන්නේ. එතකන් අපි අනුන්ට තමයි බණ කියන්නේ. හැබැයි අපේ ජීවිතයේ ප්‍රශ්නය අපේ දරුවා නැති වුණා, අපේ ස්වාමියා නැති වුණා, අපේ ගෙදර ගිනිගත්තා. කොහොමද මුහුණ දෙන්නේ? ඊට ඉස්සෙල්ලා බණ අහලා තිබොත් හොඳ දේ නරක දේ තේරුම් ගන්න පුළුවන් හැකියාව ලැබුණා. දරා ගැනීමේ හැකියාව කොහොමද ලබන්නේ කියන එක ධර්මයේ තුලින් කියලා තියෙනවා. හැබැයි අවබෝධය නැහැ. මොනවද ඇහුවේ? කිසිම දෙයක් නැහැ. මේ ටික හොඳ යාමින්ද අවබෝධයෙන් බණ අහන්න ඕනේ. දැන් රේඩියෝ එකේ හෝ වේවා ගුවන් විදුලිය හැමදාම ධර්ම ශ්‍රවණය ඔයත් අහනවා. හැබැයි දාගෙන එළවලු නේද කපන්නේ? උයනව නෙමෙයිද? හොඳයි එහෙම වරදක් නෙමෙයි කියන්නේ. ඇහෙන්න ඇරලයි වැඩේ කරන්නේ. ඔතනයි වැරද්ද තියෙන්නේ. තේරුණාද? එහෙම නෙමෙයි. ධර්ම ගෞරවය ඇති කරගන්න ඇති කරගෙන අහලා ලෝක ධර්මයට සසඳලා බලන්න. ඔබට දැනෙනවා කල යුතු දේ මොනවද? එහෙනම් දැන් ඔබ බලන්න ඔබ පින් පව් අඳුර ගන්න බැරි වුණොත් දෙකම කරනවද නැද්ද? එහෙනම් අර දැන් අර වමනේ දාලා වමනේ කපු ළමයා වාගේ නෙමෙයිද? නරක දේත් හොඳ දේත් කන්නේ නැද්ද අපිට? ඒක තමයි. හොඳ දේ ගන්නව නරක දේ. අඳුර ගන්න බෑ. සීල සමාදන් වුණාම කොහොමද සීලෙ පිළිපදවන්නේ කියලා දන්නේ නැහැ.
ඒ වගේ සිත දිනු කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දානෙට කොහොමද පූජා කරන්නේ කියලා දන්නේ නැහැ. හාමුදුරුවෝ කතා කරන්නේ කොහොමද කියලා හරියට අවබෝධයක් නැහැ. කොහොමද ගැටලුවක් ආවම විසඳගන්නේ කියලා දන්නේ නැහැ. ධර්මයේ තියෙනවා. හැබැයි අපි පිළිඅරන්නේ නැහැ. පිළිඅරගන්න බැරි අය අහලා නැහැ. සුත්තා අහලා නැහැ. දත්තා දරා ගන්න බැහැ. ඇයි ඇහෙන්ද එළියට පස්සේ මොනවද වුණාද කියලා දන්නේ. අර සාදු කෙනෙකුට සාදු මම කියනවා. මොකද කිව්වද කියලා තේරෙන්නේ. එහෙම වෙන්න බෑ. ඊළඟ දෙවෙනි කරුණ තමයි පින්වතුනි කාලේන ධම්ම සාකච්ඡා. හරි වැදගත් එකක්. පළවෙනි එක මොකද්ද? ධර්ම ශ්‍රවණ. ධර්ම ශ්‍රවණයේදී කරන්නේ හොඳ ධර්මක දෙක දැනගන්නවා. හොඳ හදා ගන්නවා. දිනුනේ. පැහැදිලිද? එක අවස්ථාවකදී අර බණක් අහන්න බැරුව කාලයක් නැතුව මේ ඔබේ වාසනා ගුණය ඔය ඔබේ වාසනා ගුණය මේ දහම්සොඬ රජතුමා ජීවිත පරිත්‍යාග කරලා එක බුද්ධ වචනයක් අහගන්න නේද? අඬබර යවුවා මෙච්චර වස්තුව දෙනවා බුද්ධ වචනයක් තියෙන කෙනෙක් මට බුද්ධ වචනයක් කියලා දෙන්න කියලා. ලෝකෙම බුද්ධ වචන හිස් වෙලා ගියා. බුදුහාමරගේ ධර්මයේ හිස් වෙලා ගියා. මේක කිසි කෙනෙකුට ගන්න දන්න බෑ. ඊට පස්සේ සක්‍ර දෙවියන් නේද යක්ෂ වේතම් ආවගෙන ආවේ. රජතුමාට කියනවා ඔබට ධර්ම මට මාංශේ සාකච්ඡාව කන්දක් උඩ ඉඳන් පයින් මැද අතරතුරේදී මම බණපදයක් කියලා දෙන්නම්. කොහොමද බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන වැදගත්කම හද අපි උයන්නත් මේ බණ දාගෙන තමයි යන්නේ. කොච්චර පළහැද නිදිය ගන්නේ බණ දාගෙන නේ. අපහසයක් නෙමෙයි මේ කියන්නේ ඈ එතන ලාභය ඒක තමයි. පිටුනේ ගෞ ධර්ම ගෞරවය කියන්නේ. දැන් මම කියවනේ ධර්ම සාකච්ඡාව වැදගත්. ඒකත් මංගලද. සූත්‍රයේ මංගල කර්ම. පිටුනේ හොඳ නරක දැනගෙන නරක ඉවත් කරලා හොඳ විතරක් දිනු කරන්නේ මොකක්ද හින්දාද දන්නවද? ධර්ම සාකච්ඡාව. හොඳ නරක දෙක දැනගන්න බණින් හොඳ නරක ඉවත් කරලා හොඳ දිනු කරන්නේ ධර්ම සාකච්ඡාව. තේරුණාද? මොන වැඩේද කරන්නේ කියනවා. කුල්ලේ වැඩේ කරන්නේ. කුල්ල මොකද කරන්නේ? ඈ? කුල්ල කරන්නේ නරක ටික අයින් කරලා හොඳ දේ තියාගන්නවා. දැන් පැහැදිලිද? අපි ඒවට කුල්ලට කැමති නෑ පෙනහිරේටයි කැමති. මොකද කියන්නේ? පෙනහිරේ කියන්නේ මොකක්ද? හොඳ එක හලලා නරක දේ තියාගන්නවා. දැක්කද වෙච්ච දේ? කවුරු හරි හොඳට උත්පත්තාන කළා සංඝා කළා ආදරයෙන් කටයුතු කළා උදව් උපකාර කළා එක දවසක් වැරදෙනවා. මුළු ජීවිත කාලෙම අර වැරදි දේ විතර නෙමෙයි. අර ඔක්කොම අත්හරින්න හොඳ දේවල් ඔක්කොම මොකක්ද ඉතුරු කරගන්නේ? අර නරක දේ ඉතුරු කරගන්න. එහෙනම් මේ හැම කෙනෙකුම ළඟ කොහොමනම් මොකක්ද තියෙන්නේ? කෙනෙහිලියක් තියෙනවා. හොඳ දේවල් ඉවත් කර මොකද කරන්නේ? හොඳේ වයි කරලා නරක දේවල් පමණක් තියාගන්නේ සත්පුරුෂ ධර්මයක් නෙමෙයි අසත්පුරුෂ ධර්මයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඕක ඇති වෙන්නේ ධර්ම සාකච්ඡාව නැති හින්දා. මොකක් නැති හින්දාද? දැන් කාලේන ධර්ම සාකච්ඡා. ඒ කාලේන ධර්ම සාකච්ඡාව අවශ්‍යයි. දැන් අපේ සාසනේ බොහොම තැන්වල ධර්ම සාකච්ඡා බුදුහාම දේශනා කර වර්ණනා කරපු එක ධර්ම සාකච්ඡා. මාන්නේ දෙන්නෙක් හිටියෝ තුන් දෙනෙක් හිටියෝ
අපි සාකච්ඡා කරන්නේ අද නම් රටේ තත්ත්වය ගැන එහෙම නැත්නම් ඔය මොකද්ද ක්‍රීඩාවන් කරන අය ගැන නේ අදත් එහෙමනේ පොයිදාදී ඔය සාකච්ඡා කරන්න ඇති තමයි ක්‍රීඩක බඩු මිල ඔය කියන්නේ බඩු මිල හැබැයි කෝකන්නේ මේ නේද ඕනේ මේ සසර පිළිවෙත හැදෙන ක්‍රමය මේක නිදහස් වෙන ක්‍රමය දැනගන්නයි ඕනේ. දවසක් සම්දක හාමුදුරුවෝ මහා භික්ෂු පිරිසක් පිරිවරාගෙන ධර්ම සාකච්ඡාවක් රාත්‍රියේ මධ්‍යම වෙනකම් බොහෝ කාලයක් වෙනකම් සාකච්ඡා. හැබැයි බුදුහාමුදුරුවෝ එළියේ ඉඳගෙන ওই සාකච්ඡාව අහගෙන හිටියේ. මොකද්ද? ඔය ධර්ම සාකච්ඡාව අහගෙන සම්දක සූත්‍රයේ කියවලා බලන්න මේ බුදුහාමුදුරුවන්ට ටික වෙලාවක් හිටගෙන ඉන්න ටිකක් අමාරුයි කොන්දේ අමාරුවක් තියෙනවා. පූර්ව සංසාර කර්මයක් වෙන්න ඕනේ. එතකොට දුරට තට්ටු කරා බුදුහාමුදුරුවෝ. බලනවා දොර ඇරලා බලනකොට බුදුහාමුදුරුවෝ. නන්දකහඳුන් කියන නන්දක ඔබේ දීර්ඝ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කළා මගේ කොන්දත් අමාරුයි. නන්දකහඳුන් බය වුණා. අනේ ස්වාමීනි වහන්සේ ඉන්නවා කියලා දැනන මට්ටමේ කරුණ වැටෙන්නේ නැහැ මම නවත්තනවා. එන්නේ නන්දක ඔබ වාගේ සත්පුරුෂයන්ට ඕකම තමයි සුදුසු. එක්කෙනෙක් දෙන්නේ එකතු වෙනාට පස්සේ උපදූප නෙමෙයි ධර්ම සාකච්ඡාවක් කියලා. ගැටලු දැන් निराකරණය වෙනවා. සැක මුසු දැන් සැකියේ නැති වෙනවා. සද්ධාව නැති කෙනාගේ සද්ධාව පහළ වෙනවා ධර්ම සාකච්ඡාවේ. සද්ධානුසාරී පුජ්‍යලයා ධම්මානුසාරී වෙනවා. මොකෙන්ද ධර්ම සාකච්ඡාව බලන්න. එහෙනම් මොකද්ද වෙන්නේ? පෙනහැර යන්නේ මේ කුල්ලක් කරන් තියෙන්නේ. හොඳ දේ තමයි තියාගත්තේ නරක දෙයයි කළා. සද්ධාව වැඩින්නේ සද්ධාව දිනු කරන්න පටන් ගත්තා. නරක දේවත් කළා. ධර්ම ශ්‍රවණය කරන්න හිතුන්නේ ධර්ම ශ්‍රවණය කරන්න පටන් ගත්තා. ධර්ම සාකච්ඡාව තුලින්. මේ එනද ධර්ම සද්ධානුසාරී පුජ්‍යලය ධම්මානුසාරී වෙච්ච කෙනා මාර්ගඵල සෝවාන් මාර්ගයටපත් වෙන්න උත්සාහ කරනවා. මොකද්ද ධර්ම සාකච්ඡා? සෝවාන් මාර්ගයේ කෙනා සෝවාන් ඵලයටපත් වෙන්න උත්සාහ කරනවා. මොකෙන්ද මේ ධර්ම සාකච්ඡා? සෝවාන් මාර්ගයේ ඉඳක අනාගාමී අරියත් දක්වාම සිත මෙහෙවනවා. මොකෙන්ද? ධර්ම සාකච්ඡාව. දැන් තේරෙනවද ධර්ම සාකච්ඡාව මොනතරම් අපිට බලයක් දෙනවද? සැක නැති තැන් සැක ඇති වෙනවා, ඉවත් කරගන්නවා, සැක මේ දුරු කරගන්නවා. ඒ විතරක් නෙමෙයි චිත්ත ප්‍රසාරය ඇති වෙනවා. ඒක මේ ධර්ම සාකච්ඡාවේ තරම් බලවත්. ඒ ධර්ම සාකච්ඡාවෙන් තමයි කුසල ධර්මයන් දියුණු කරන්න හිත මෙහෙවන්නේ. එනිසා හොඳ නරක තේරුම් ගන්න හොඳ නරකයන් කරලා හොඳ වඩන්නේ ධර්ම සාකච්ඡාව. හොඳට සාකච්ඡාවක් කරනවා නම් ධර්මයේ ගැනම සාකච්ඡා කරන්න නැවත නැවත මෙනෙහි කරන්න ප්‍රඥාව දිනු වෙනවා. අවබෝධය වැඩි වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ සූත්‍රයේදී ඒ ධර්ම සාකච්ඡා වෙලාවේදී තුන්ෙක් කෙනෙක් නෙති. තාකේ කෑ ගහනවා. ඉතින් ඒ කාලය හොස් කරනවා. ඊළඟ කාලේන සමතෝ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? සුදුසු කාලේ සමත භාවනාව වඩන්න. ඒ කාලේ අත්තරින් එපා. මොකද්ද වඩන්නේ කිව්වේ? සමත භාවනාව. සමතය කියන්නේ මොකද්ද?
හිත සමාහිත බවට සංසම් කරගන්නවා. නීවරණ යටපත් කරපු ගමන්ම පංච නීවරණයන් සිත හරි සංසම්. පිටුනේ අපේ හිත ඔබට ඔය පහළ වෙලා තියෙන හිත මොනතරම් දනුවමක් දෙනවද කියලා ඔබම තේරෙනවා. දේශය ආවට පස්සේ වාව ගන්න බැහැ හිත තුල. දරන්න බැහැ පුදුමාකාර වෙහසක්. ඒ කෙලෙස් පීඩාව දරන්න බැහැ කෙනෙකුට. නිින්ද යන්නේ නැහැ. කැම ටික කන්න බැහැ. ඇඟේ වුණනවා. එච්චර බයන්නක. ඊර්ෂ්‍යාවත් එහෙමයි. පරිගැනීමාවත් එහෙමයි. රාගසිතක් ආවත් එහෙමයි. මොහයක් මේ කෙලෙස් වල බිය කර බව ඔබට දෙන පීඩාව ඊතරම් බලවත් කරන්න මේ කෙලෙස් වලට මෙච්චර සත්‍යයක් ලැබුණේ කොහොමද? කොහොමද මෙච්චර සත්‍යයක් ලැබුණේ? ඔබ කෙලෙස් වල මේ සිතේ වහලේ කුණින්දා මොකක් කුණින්දාද? ඒ වචනේ හරියට දන්නේ නැහැ නේ. සිත වසඟ කරගෙන ඔබව මොකද්ද? සිත වසඟ කරගෙන ඔබ බුදුහාමුදුරුවෝ ආර්ය උත්තමයෝ මොකද්ද වසඟ කරගත්තේ? කය වසඟ ආර්ය උත්තමයෝ ඔබ වසඟ සිත ඔබ වසඟ කරගෙන ආර්ය උත්තමයේ සිතව වසඟ කරගත්තා. දැන් හරිද? සිතට ඕන විදිහට නෙමෙයි උන්වහන්සේට ඕන විදිහට හිත හදාගත්තා. ඔබ සිතට ඕන විදිහට හැදලා තියෙනවා. නේද? සිත ඉල්ලනවා රාගයේ පස්සෙමයි දුවන්නේ. නැත්ද බං? සිත ඉල්ලනවා දේදීපද. දැන් ඉතින් සිත ඉල්ලුව මොකද්ද? නිදිමත. බලන්නකො කණුවක් ළඟට ගෙත්තලා නිදින්නේ. ඉල්ලන දේ තමයි දෙන්නේ. නේද? ඉල්ලන දේ තියෙනවා ඔය. සිත මොනවද ඉල්ලන්නේ? ඒ දේ දෙන්න සිත ඔබ සිතට මහල් වෙලා සිත දුවන පස්සේ යන්නේ. හරිද? පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ 9න් අවසාන ගුණය මොකද්ද? භගවා ගුණය විස්තර කරන තැනේ කරුණු 6ක් පිළිබඳව විස්තරයක් එනවා. අට කතාවේ තියෙන කරුණු 6ක්. මොකද්ද? මේ ආශ්චර්ය භාග්‍ය. හරිද? ධර්ම භාග්‍ය, යස භාග්‍ය, ශ්‍රී භාග්‍ය, කාම භාග්‍ය, ප්‍රඥා භාග්‍ය කියලා කරුණු 6ක් විස්තර වෙනවා. ඔය කරුණු 6න් පළවෙනි කරුණ මොකද්ද? ආශ්චර්ය භාග්‍ය. බුදුරජාණන් වහන්සේ සියලු දෙනා අතර මහා ආශ්චර්යයක්. මේ ආශ්චර්ය භාග්‍ය විස්තර කරන තැන කරුණු එතන මට මතක විදිහට 6ක් තියෙනවා. 6ක් හෝ 7ක් තියෙනවා. මේ 6ක්. මොනවද ඒ 6? සිත බුදුරජාණන් වහන්සේ වසඟ කරගත්ත නිසා සිතට අනුරූපව කටයුතු කරපු නිසා සිතට ඕන විදිහට සිත තමන්ට ඕන විදිහට හදාගත්ත නිසා බුදුහාමුදුරුවෝ චිත්තේ ස්වර මොකද්ද? අහලා තියෙනව නේද වචනේ? ඔව්. බුදුහාමුදුරුවෝ සිත හොඳට දමනය කරගත්තා. ඕන විදිහට කීප විදිහට පවත්වා ගන්න පුළුවන් වුණා. ඒ තරම් සමාධිය දිනුවර හිත එකඟ කරගත්තා. එනිසා සමාධි සමාපත්තීශ්වර කියලා. හරිද? බුදුරජාණන් වහන්සේ පින්වතුනේ 이르දිය අතරින් ඉහළම 이르දියන් උන්වහන්සේ තිබා 이르දිය 8ක් බුදුරජාණන් වහන්සේ ඉර්ධිය තිබද 8ක්. හරිද?
අටුවාවේ සඳහන් කරනවා ඉර්ධි 8ක් බුදුරජාණන් වහන්සේ තිබ්බා. මේ නිසා ඉර්ධීශ්වර කියලා බුදුහාමත් මේ භගවා ගුණේ බෙදලා ඒකෙනුත් එකක් කරා ඒකේ කියන කරුණු ටික. බුදුරජාණන් වහන්සේ සංඝයා පිළිතේම මූලික ශ්‍රමණයන් වහන්සේ වෙලා හිටිය නිසා සංඝේශ්වර බුදුරජාණන් වහන්සේ ඒ වගේම ගම පිරිස අතර කණ්ඩායමක් හිටියනම් උන්වහන්සේ කණ්ඩායමෙන් එක පළවෙනි තැනටමයි එන්නේ. ඒ තරමට සියලු දෙනා අතර බුදුහාමුදුරු කැපිපෙන්න තරම් හිත සංසුන් කරගෙන. එනද ආංගේ නිසා ගණේශ්වර කියලා. මේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය මේ තුන් ලෝකයේම බුදුරජාණන් වහන්සේ එක පළවෙනිම හිටියෙන්ද ලෝකේශ්වර කියලා බුදුහාමුදුරුවෝ. එනම් මෙන්න මේ කරුණ අතර මම ඔබට කියලා දෙනවා. චිත්තේශ්වර කියන එක මොකක්ද මේ චිත්තේශ්වර කියන්නේ? හොඳට සිත බුදුහාමුදුරුවෝ පුරුදු පුහුණු කළා. හිතට ඕන විදිහට නෙමෙයි බුදුහාමුදුරුවන්ට ඕන විදිහට. හරිද? දැන් මම පුංචි උදාහරණයක් කියන්නම්. වතුර දුර්වලයිද බලවත්ද? ජලය දුර්වලයි. ජලයේ ස්වභාවය තමයි නිතරම විනාශ වෙලා යන්න ගලාගෙන යන්නමයි ඕනේ. ජලයට ඕනේ මොකද්ද? ගලාගෙන යන්න විනාශ වෙන්න. ඒක කොහාට හරි වතුර ටිකක් දැම්මම පැහැදිලිවම පේනවා එක්ක පොළොවට උරාගෙන නැත්නම් වාෂ්ප වෙලා. පැවැත්මක් නැහැ නේද? වතුරේ පැවැත්මක් නැහැ නේද? හැබැයි බලන්න ඒ වතුර ටිකම කලයකට දාන්න. ඒ වතුර ටිකම ගෙනල්ලා බෝතලයකට දාන්න. ඒ වතුර ටිකම ගෙනල්ලා ගඟට හලන්න. ඒ වතුර ටිකම දෙලා වැවකට දාන්න, මුහුදට දාන්න. මුහුදේ ආයාසය අරගෙන මුහුද ප්‍රත්‍ය කරගෙන ඒ වතුර ටික හොඳට තියනවද නැද්ද? දැන් බැහැ. ඇයි ඒ වතුරට පවත්වන්න රැඳෙන්න තව උපකරණයක් ඕනේ. පින්වතුනි හිත කියන එකත් එහෙමයි. හිත කියන එක අරමුණු පස්සේ දුවන එක. තණ්හාමාන දිට්ඨි බැඳිච්ච මනසක්. අස්මානය කියන්නේ තණ්හා මේ ප්‍රපංචයෙන් දිනු කරන තැන. මේ ප්‍රපංචයෙන් දිනු කරන මනස නිතරම බලන්නේ අරමුණු පස්සේ දුවන්නයි. මොකක් පස්සේ දුවන්නද? එහෙනම් අරමුණු පස්සේ දුවන සිතුවිලි වල වැඩක් නැහැ. බලයක් නැහැ, ශක්තියක් නැහැ. අර වතුර ටික පොළොවට දැම්මා ඒක උරාගත්ත එකේ ප්‍රයෝජනයක් උනේ නැහැ. වතුර ටික කොහාටද දැම්ම ගලාගෙන ගියා වැඩක් උනේ නැහැ, ශක්තිමත් නැහැ. හරිද? ඒ වගේම අරමුණු එනවා යනවා. ඔබ මේ මොහොතේ ඉඳන් කොච්චරනම් අරමුණු ඔස්සේ නෙමෙයි යන්නේ? බලන්න අරමුණු ඔස්සේ නෙමෙයි යන්නේ. හැම කෙනාම එහෙමයි. මේ දැන් ඔබ සිල්ලරන් ඉන්නේ මේ මොහොතේ හිතෙන්නේ නැද්ද දන්සලක් කාලා ඉන්න කියලා? ඒ වෙනින්ද හිතනවද කොහෙද? අපිට හිතෙනවා එහෙම. මේ අපේ පුදුම සහගත හිත. මේ භාවනා කර ඉන්නවා. හිතපු ගමන් ගෙදර ගිහිල්ලා නාලකාල ඔක්කොම කලණේ මෙතන මේ කය විතරක්. මේ එළමිනිය ඔබතාවේ ඉන්න බලනකොට ගෙදර තමයි වැඩ ටික. උණේම නැද්ද? මේසන් බාදුන්න කෙනෙක් නම් මෙතන භාවනා කරනවා ගිහිල්ලා ගෙවල් බිත්ති බඳිනවා. පින්වතුනි ඉස්සෙල්ලාම තේරුම් ගන්න හිත දුවනවා කියලා දැනගන්න. සමහර අය සිල් ගන්න ඉන්නේ නැත්තේ හරිම වාසනාවන්ත පිරිසක් තමයි සිල් ගන්න ඉන්නේ. ඇයි දන්නවද? ඒක මම එක දැනගන්න ඕන. අපේ හිත දුවනවා හාමුදුරුවනේ කොහොමද ඉන්නේ එක දැනක. ඒ අයට තමයි සීලය ඕනේ. ඔයත්තන්ට වැඩක් නැහැ. නේ? එයා
එයාට මොකද්ද එයාට සතිය තියෙනවා. මොකද්ද තියෙන්නේ නේද? ඇයි එයා දන්නවා හිත දුවනවා කියලා. එහෙනම් හිත පිළිබඳ අවබෝධය තියෙනවා නේද? ඔබ දන්නේ හිත දුවනවා කියලා. ඒ හිතන්නේ මගේ නම් හිත දුවන්නේ මම එක තැනක. මම නිින්ද කියලා වන්නකොට වෙන දෙයක් හිතුවා. ඒ මතක තියාගන්න. හිත කියන එක වේගයෙන් අරමුණු හරහා දුවන එක. එපැරිද? මේ අරමුණු කරා දුවන හිත නවත්තන්න ඕනේ කලයකට වාගේ ඒකට දාලා. එහෙම නැත්නම් අර බටේකට වාගේ ඒකට වතුර ටික දානවා වාගේ ඔබේ හිත දාන්න. මොකද කුසල අරමුණකට. මොකද දාන්නේ? දැන් බැරිද? කුසල අරමුණට හිත යොමු කරලා අවධානයෙන් ඉන්න ඒකට කියනවා සතිය කියලා වෙන අරමුණක් එන්න ඉඩ නොදී බාහිර. පුළුවන් ද කියලා බලන්නකෝ ඉන්න. බෑ. ඇයි? අපි දන්නේ නැතුව හිත හොරාටම පැනලා ගිහින්නා. හොඳට හොයලා බලන්න නැත්තේ කියලා. හැබැයි ඕක දැනෙන්නේ භාවනා කරපු කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් කෙනෙකුට ඔක පේන්නේ නැති ඉරිසි. භාවනා කරලා තියෙනවා නම් දන්නවා දැන් හිත ගියා කියලා. ඒ කොහොමද දැනගන්නේ? සතිය කියන එකද. ඔබ දන්නවද අර ඇලක එහෙම නැත්නම් වේල්ලක වතුර අරන් යනකොට දෙපැත්තේ කාණු දෙකක් එහෙම නැත්නම් නියර වගේ බඳිනව නේද? දැන් වතුර මොකද දන්නවද කරන්නේ? ඔය වේල්ලට හයියෙන් ගහනවා. හයියෙන් ගහනවා. දැකලා තියෙනවද? බැරි වෙලා හරි ඒ වේල්ල දුරවනවා. එතනින් කැඩිලා යනවා. කැඩිලා ගිය ගමන් මොකද වෙන්නේ? වතුර අපි කැඩිලා ගියා අපි කෙලින් යනවා කියලා යනවද? වතුරේ ස්වභාවයෙන්ම ගලාගෙන යන එක එතනින් කැඩිච්ච ගමන්ම පැනලා දුවනවා. එයාට ඕනේ ඔහේ යනවා ගලාගෙන. එහෙනම් ආන්ගේ වගේ තමයි අරමුණ කියන එක මොකද වෙන්නේ? ගලාගෙන යනවා. සතිය කියන එක නැත්තම් හිත තුළ අවධානය තිබෙන්නේ නැත්තම් අර කුසල අරමුණට ශරීරයෙන් හිත පයින්න නැති. එහෙනම් හොඳ වේලක් ගන්න. ශක්තිමත් වේලක් හදන්න ඕනේ. එහෙනම් හොඳ සතියක් හිතන්න ඕනේ. කුසල අරමුණ වඩන්න මොකද තියෙන්නේ? දැන් අරමුණ සතිය දිනු කරන්න බැරි නම් මොකද වෙන්නේ? දැන් ඔබේ සීලය ගන්නකො. සතිය ඉතලා ඔබේ සීලය ගන්නකො. දැන් සීල් සමාදන් වෙලා ඉන්නේ අපි. නේද? ඔතනදී සතිය නැත්තම් අරමුණ තුළ මේ සීලේ ආරක්ෂා කරන්න සතිය තිබෙන්නේ නැත්තම් සතිය කියන හරි වැදගත්. ඒ අවධානය තිබෙන්නේ නැත්තම් ඒ ශික්ෂාපදයට අර කෙනෙක් අරහෙන් බොරුව කියනකොට මෙහෙන් බොරුව කියලා යන ඉවරද නැද්ද? ඉවරයි. ඇයි? සතිය නැහැ. අරහෙන් කියනකොට මෙහෙන් ඉවරයි බොරුව. එතකොට සීල කැඩිලා. එහෙනම් ඔබට සිල් ගන්න වෙන්නේ හැම වෙලාවෙම. මම එයාගේ මම නැතත් දැක්ක මේ ගෙදර එක බණකට යනකොට පන්සිල් සමාදන් කරලා බණ කියන්න හදනවත් එකම ගැහුවනේ මදුරුවට. ගැහුවා. කොහොම සතිය සිල් ගරන් කියලා දන්නවද? නෑ නේ. කොහොම පිටියද එතන? පිටින්නේ. එහෙනම් එහෙනම් ඔබ ඉන්දියාවෙන් දුර්වල වෙනකොට සීල රකින්න බෑ නිකම්ම රකින්නව නෙමෙයි ඒක රකින්න බෑ. දුර්වලයි ඉන්දියන් සතියේ නෑ. ඔය කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ ගෙදර තියෙන පොලොස් ටික කරුවට ඊට පස්සේ ඕම් පයින්ද පටන් ගන්නවා. ඕ සිහියක් නේ. කාටද බැන්නේ කියලා අවසානයේ ඒක අල්ලන්නේ. අවබෝධය නේ. දුර්වලයි නුවණ දුර්වල වෙලා මතක සත්‍යයේ නැහැ. කොහොමද සිල් රකින්නේ? කොහොමද භාවනා කරන්නේ? ඒක නෙමෙයි කාලෙක. කාලෙ දෙන්නේ. දැන් කුසල සිත දිනු කරන්නේ. කුසල ආරම්භක හිත තියාගත්ත තුන. දිනු කරනකොට ඔන්න අර විදිහට බාහිර එනවා. ඔබ පිළිගන්නේ ඔක්කොම අත්හරිනවා. අන්නනේ ඔය කුසල ධර්මෙ. දිනු කරනවා. අන්න නීවරණ යටපත් වෙනවා. විතක්කේ කියන්නේ හිත අරමුණට ගන්නවා. විතක්කේ කියන්නේ මොකද්ද? අරමුණට හිත ගන්නවා. එහෙනම් සුවපත් වේවා කියන්නේ අරමුණ.
අරහං කියන්නේ අරමුණ. ඒකට කියනවා විතක්ක. අරමුණට ගත්තා. එන සුවපත් වේවා කියන අරමුණට ගත්තා හිත විචාරය කියලා කියන්නේ ඒ අරමුණ තුල හසුරවනවා. මේ මැස්සා මලේ වැහුවට වැඩක්ද? වැඩක් නෑ. ඇයි? රාජකාරිය කරලා නැහැ. මේ මැස්සගේ රාජකාරිය මොකද්ද? කොන්ටි කුරාගෙන ගිහිල්ලා මේ වැදේ බදින්න ඕන නේද? ආගේ වාගේ විතක්කේ අරමුණට ගත්තට වැඩන්නේ විචාරේ අරමුණ තුල හසුරවන්න ඕනේ. දැන් මෙතන වැරදි අරමුණක නෙමෙයි කුසල අරමුණකයි හසුරවන්නේ. එහෙනම් හරියට අර මේ මැස්සා කොන් උරනවා වගේ වැඩක් ඒ අරමුණ ඒ සිත තුල හසුරවනවා. හසුරවන්න. හිත හසුරවන්න අරමුණ. එතකොට වැරදි අරමුණ වෙනකොට අත්තරින්න. අරමුණ තුල තියෙනවා. ඒකෙන් තමයි ඔබට ඒ අරමුණ අනුභව කරන්න ඒ අරමුණ තුල සතුට පහළ වෙන්නේ. සුඛය කියන්නේ අරමුණ අනුභව කරනවා. ඔබට කියන ධ්‍යානාංග කියලා. ඒ ටික අපිට එන්නේ කොහෙද? අරමුණට හිත ගත්තා. මේ ටික දවසක් භාවනා කරා. ඔන්න ආයි පොයේ දවසට භාවනා කරන්නේ. දැන් හරිද වැඩි? මාසිකට එක සැරේ වුණා. එහෙම බෑ. භාවනා දවසක තුන් වතාවක් දෙවතාවක් ආහාර ගන්න අය ඉන්නව නේද? හැබැයි භාවනාව කියන එක දවසට එකපාරක් හරි කරන්න ඕනේ. හැමදාම එක දිගට. නැවතුත් එතනින් පස්සේ අර නියර කැඩිලා වාගේ යනවා වතුර ටික ආයෙනම් ඉන්නේ ඔබ හිතන් ඉන්නවා මේක හරි කියලා නෑ වෙන්නේ. ආයෙ මුලින්දා භාවනාව වඩපු අය කියන කතාවක් තියෙනවා. ටික දවසක් භාවනා කරන්නේ වැඩින්නේ නෑනේ. ඇයි වැඩින්නේ? ඇයි වැඩින්නේ? අපි අර මුල් අරමුණ දිගට දිනු කරානේ ටිකක් හරි සිත සමාධිගත වුණානේ ප්‍රසන්න බව ප්‍රීතියක් ඇති වුණානේ සුඛේ අනුභව කරානේ ඒ සිතිවිල්ල මතක සටහන අපි තියෙනවා. කොච්චර වඩන්න ගත්තත් අතන ශිනින් අතන්ට එනවා. ඒක අයින් කරන්න දිගට වඩන්න ඕනේ. අද වඩලා යෙදනේ අනිත්‍ය වඩන්න, ඉන්නනිත්‍ය වඩන්න හිතාගෙන භාවනා කරන එක හරියන එකක් නෙමෙයි. භාවනා කියන එක මොකක්ද? දවස් ගානේ දිගට කරගෙන යන්න. ටික ටික විනාඩි 5 අල්ලගන්න හිත. ඒ තුල ඉන්න දෙන්න එපා දුර්වල වෙන්න. එහෙම වුණොත් හිත දියුණු වෙන්නේ. ඒකට කියන සමතේ මෙන්න මේ කාලයට කියන සමත කාලය. ඒක අත්තරින් දෙපා. එහෙම නැතොත් කොච්චර භාවනා කරන අනේ දිනුවක් නැහැ. දිනුන වෙන්නේ ඕනම කර්මස්ථාන ආචාරවලින් හඳ දිනුන වෙන්නේ. දිනුන වෙන නම් හිත දිගටම එක දවසක් හරි ටිකක් වඩලා තියෙනවා. දවස් දෙකක් වැඩුවේ නැත්නම් ආයෙත් වැටෙනවා. ඇයි වේගයෙන් එන්නේ මොනවද? කෙලෙස් අරමුණු ආයෙත් තිබ්බටත් වඩා අලු. එහෙනම් හොඳට හිත දියුණු කරන්න ඕනේ. තේනවද? සමතේටපත් වුණාම හිත සංසුන් දරන්න පුළුවන් හොඳට හිතට. මම කියන්නේ ඔච්චිත්තේශ්වරයේ ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළා සමාධි ඉද්දේශ්වර ඉර්ධි 8ක් තියෙනවා කියලා මතක් කරා නේද මම? ඔක අහලා තිබෙන්නේ නේද? වෙලාව තියෙන හින්දා මම මේ නම් ටික මතක් කරන්න. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේට පමණක් විශිෂ්ට ඉර්ධි 8ක් තියෙනවා. මොනවද ඉර්ධි 8? එකක් තමයි අනිමා. මොකද්ද? අනිමා කියලා කියන්නේ බුදුහාමුදුරන්ට පුළුවන් තමන්ගේ ශරීරයේ තුන් සිවුර දාගෙන අපි මේ සිවුර දෙකෙන්නේ තුන් සිවුර දාගෙන පාත්‍රයේ හරිය දාගෙන ඔය ඔබේ ඇහැ පියාට එහා පැත්තට මෙහා පැත්තට සක්මක් බලන්න. එච්චර පුංචි ශරීරයක් කරගෙන හිතා ගන්න. ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම්
අබ ඇටි ඇතුලේ සතර ඉරියව් පවත්වා. මේ දිය ගන්න, සක්මන් කරන්න මේකට කියනවා අනිමා මිකිද්දියා. ඒක අනිත් පැත්ත මහිමා. මහා ස්කන්ධයක් හදලා දෙන්න. ස්කන්ධ. සක්‍ර දේවේන්ද්‍රයාගේ පණ්ඩුකුල මොක ආසන සම්පන්න. නේද? පණ්ඩු කම්බ සෛලාසනය කියලා නේද කියන්නේ? සක්‍ර දේවේන්ද්‍රයා නිකන් හිනහාවක් ගියා මෙච්චර පොඩි කෙනෙක් මේ වාගේ යොදුන් 60ක් ලොකු පුටුවේ කොහෙන්ද වාඩි වෙන්නේ? ඔන්නේ බුදුහාමුදුරුවෝ සංගල සිවුර අරගෙන ධම්මාරකට දැම්මට පස්සේ මේ පුටුවේ දෙපැත්ත ඇන්ටත් එක වෙහිලා ගියා. සක්‍රදේව පුදුනා මෙච්චර ලොකු එකක් කොහොමද ආවේ? කවන්නේ ඔතන එක තැනකනේ ඉන්නේ උන්වහන්සේට ඉන්න බෑ වෙනකද. බුදුහාමුදුරුවෝ වාඩි වුණා. ලොකු මිනිස්සෙක් කුංචි පුටුවක වාඩි වුණාම මොකද වෙන්නේ? පුටුව මත වෙනව නේද? බුදුරජාණන් වහන්සේට පාඩුකුල ආසනේ මැදි වුණා. උන්වහන්සේ දිය බලන් බලන්න. එහෙනම් මහිමා කියන්නේ ගොඩක් ධර්ම කියන්නේ. ඊට පස්සේ පාකම්ම. يعني බුදුහාරණ පුළුවන් මේ ලක්ෂණයෙන් මෙතනදන් මේ මොහොතේම දෙව්තලයට වල බ්‍රහ්මතලයට එක නිමේෂයෙන් වඩින්න. හිතපු වෙලාවෙම පහළ වෙන්න පුළුවන්. එහෙම දියුණුවක් තියෙනවා. බක බ්‍රහ්මයා නිත්‍ය දෘෂ්ටික අදහස ශෙනෙන් නැති කියලා උන්වහන්සේ හේතු නිසා. ඊළඟට අනිමා මහිමා පාකම්ම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අනිමා මහිමා පත්ති කියලා එකක් තියෙනවා. ඒක තමයි ඔය මම මතක් කළේ පත්ති කියලා කියන්නේ තමයි වෙන්නේ. පත්ති කියලා කියන්නේ වේගින් වඩින්න පුළුවන්. පාකම්ම කියන්නේ ඕන රූපයක් මවන්න පුළුවන්. 100ක් ඉන්නවා නම් ඒ 100ට අනුරූපව රූප මවන්න. ඕනම මොහොතක ඕන තරම් ඒ තරම් මහා ඉච්ඡාවක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වාසිතා කියලා කියන්නේ ලගිමා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හිත මොනතරම් සිවුම්ද ඒ අනුරූපම කය සිවුම් කරන්න පුළුවන්. හරිද? يعني සිත සමාන වේගයක් කයටක් තියෙනවා. උනාට දෙව්ලොව මනුස්ස වේදෙනුත් ඉන්න පුළුවන්. ශනි. එහෙම වෙනස් කරගන්න. ඒ තරම් වේගෙන් ඉන්න ඕන දෙයක්. වසිතා කියන්නේ පංච වසී භාවයන් බුදුහාමුදුරුවෝ ධ්‍යාන හොඳට වසී කරලා තියෙනවා. ශනේන් ඒ ධ්‍යානෙට එක චිත්තස්සනේ චිත්ත වීතියකින් එක සමාපත්තියට හවදින්න පුළුවන් තරම් වසී කරලා තියෙනවා. චිත්ත. ඊළඟට අනිමා මහිමා පත්තිපාකම්ම ලගිමා ඉෂ්ඨා කියලා කියනවා. ඉෂ්ඨා කියලා කියන්නේ පින්වතුනි දෙවියෝ ඉන්නවනම් බුදුහාමුදුරුවන්ට පුළුවන් මේ සියලු දෙවියන් අතර බුදුහාමුදුරුවෝ අංක 1ට පේන විදිහට මේ සියලු දෙනාගේ ගෞරවය ලැබෙන විදිහට උන්වහන්සේ එතන රූපයම වාගෙන ඉන්නවා. මනස ලෝකේ ඉන්න බ්‍රහ්මතලයේ ඉන්නවනම් මේ ඒ වගේම නාගයෝ අතර ඉන්නවනම් ඒතනදී උන්වහන්සේ මේ විදිහට රූපය හදාගෙන මාවාගෙන ඉන්න පුළුවන්. එච්චර බලයක් ඉන්දියක් වෙනවා. ඊට පස්සේ යත්තකාමති මතවිතා කියලා කියන්නේ මම කෙටියෙන් මතක් කරන්නේ බුදුහාමුදුරන්ට පුළුවන් එක මේ රූපයම වල එතන වෙන කටයුත්තක් කරන මේ විදිහට පැයක් නම් පැය දෙකක් නම් ඒ කටයුත්ත කරන නිමා කරලා එතනින් එන්න. හැබැයි උන්වහන්සේ තව වැඩක් කරන්න පුළුවන්. ඒකනේ විජම්බන දේශනා කරන්න එහෙම රූපයක් වල එහෙමම තියෙනවා. උන්වහන්සේ මේ පිට පාද වැඩියා. අද බුදුරජාණන් වහන්සේ ධාතුක පරිනිර්වාණයේදී උන්වහන්සේ ඊර්ති බලය බලන්න ඔන්න ඔය ඊර්තිය තමයි පවත් උන්වහන්සේ ඇති කරලා තියෙන්නේ. සියලු ධාතුන් වහන්සේලා එක මොහොතේ බුද්ධ ශරීරයක් නිර්මාණය කර ඒ විදිහටම එදා කියපු ධර්මයේ ඒ විදිහටම දේශනා කරන්න පුළුවන් හැකියාව උන්වහන්සේට දෙන ඒ ඊර්තිය කයි ධාතුන් වහන්සේලාගේ බලය ඉච්ඡර තියෙනවා.
මේ තරම් වසීභාවයේ හිත ගත්තම කොහොමද? හිතට වසඟ වෙලා මේ තමන්ට හිත වසඟ කරගත්තා. එහෙනම් මතක තියාගන්න මෙන්න කාලේ ඉඳන් සතිය මේ සමතිය දිනු කරන්න. ඒ කාලේ තමයි ඔබේ භාවනා වඩන වෙලාවේ වෙන දේවල් නෙවෙයි සිත දිනු කරන දේ කරන්නේ. ඒකටත් තියෙනවා ගුණ දෙකක් ධර්මතා දෙකක්. එකක් තමයි සිත විමුක්ත කරන්න පුළුවන් කියාව තියෙන්න ඕනේ. ඒක තමයි මානසික කෙලෙස් වලින් බැහැර වෙච්ච එකක් වෙන්න ඕනේ. ඊළඟට උත්සාහය තියෙන්න ඕන. ඕක වෙන්නේ නම් දුර්වල මනසකට නෙවෙයි. ඉන්ද්‍රියන් දුර්වල වුණාට පස්සේ උත්සාහ කරාට වැඩක් වෙන්නේ නැහැ. සිත විවෘත කරලා දකින්නත් බෑ. මොකද හිතේ තියෙන දේ විතරයි පාලනය කරන්න බෑ. දැන් පුළුවන්. අන්නේ කාලේ වැදගත්. ඒ කාලේ තමයි ඔබ පොදවට හිතෙන්නේ. අවසාන කරනවා දේශනා කරනවා විදර්ශනා කාලේන විදර්ශනා කියලා කියන්නේ ඒ කාල හොඳම කාලේ විදර්ශනා වර්ණ කාලේ විදර්ශන කියලා කියන්නේ තුනේ ත්‍රිලක්ෂණ අවබෝධය මන අවබෝධය සසර නිදහස් වෙන්න අවශ්‍ය කරන සිතේ ස්වභාවය අඳුරගෙන සිත නැති කරලා සසරෙන් නිදහස් වෙන්න ලබා ගන්න ස්වභාවයට විසුසම් ප්‍රඥා කියන්නේ මේ බුදුවරේ විතරක් පහළ වුණාම ලබන එක. ඒ කියන්නේ තමයි සතර සතිපට්ඨානේ ඔබ නිතරම මෙහි කරන එක. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මෙන්න මේ සතර සතිපට්ඨානේ සුදුසු කාලයේ වඩන්න. එහෙනම් මෙන්න මේ කාල හතර දිනු කර යුතුයි කියලා බුදුහමෝ කියනවා. ඒක ආශ්‍රය ශේ කරන්න හේතු වෙනවා. එහෙනම් අද ධර්ම දේශනාව මේ කරුණු හතර පිළිබඳවයි දේශනාවේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාලය ආශ්‍රයංශය කරන්න කාලය. ඔය කාලය අයිතෝ ආයි ලැබෙන්නේ කාලයක්. අෂ්ට දුෂ්ටාශනේ ඡේලා ලබන්නේ ඔන්න ඔය කාල හතර. ඒක අනිවාර්යෙන් ලැබිය යුතුයි කියලා දේශනා කරනවා. එනම් මේට වඩා අනුශාසනාදී කරන්න විදියන්නේ ලබාගත් හැම කුසලයම පාරමී කුසලපත්පත් වේවා. සසර සියලු දුක් වලින් දවසින් ලැබේවා. සියලු ධර්ම ඥානය ලැබේවා.